समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අරහන්ත මුනිගාථාති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. මහා කාරුණික භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණා උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. උතුම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. සදැහැති කාරුණික පින්නතුනි, ලක්හඬ සිත නිවන බුදුබණ තවත් අසිරිමත් දම් දෙසුමක් සමගින් ඔබ මෙසේ ඒකාත්මික වෙනවා. ඉතින් අද දවසේදී ඔබට ඊ타ත්ම අර්ථාන්විත ධර්මකාරණා රාශියක් ස්වාමින් වහන්සේ විසින් කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් මෙතෙන් සිට ලක්හඬ සිත නිවන බුදුබණ තුලින් ඔබේ සිත නිවා ගන්නා හැටියට අපි ආරාධනා කරනවා. සදහවතුනි, සිල්වතුන්ගේ ලෝකය හරිම ලස්සනයි, හරිම පිරිසිදුයි, හරිම නිර්මලයි. මේ ලෝකේ පහළ වෙච්ච සිල්වතුන් වහන්සේලාගේ උත්තරීතරම සීලයේ තිබ්බේ භාග්‍යවතුන් වහන්සේට, පසේ බුදු රජාණන් වහන්සේට, මහා රහතන් වහන්සේට. බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා සීලයෙන් අග්‍රභාවයට පත් වුණා. සීලයෙන් විතරක් නෙමෙයි, සමාධියෙන්, ප්‍රඥාවෙන් අග්‍රභාවයට පත් වුණා. සිල්වත් ජීවිතයක් ගත කිරීමෙන් ගිහි ඔබට පවා පුදුමාකාර ආනිසංස ලැබෙනවා. සිල්වත් ජීවිතයක් ගත කරන ඔබට මුලින්ම ලැබෙන ආනිසංසය තමයි ධර්මයේ සඳහන් වෙනවා, ඔබේ භවභෝග සම්පත් නිස්කාරණේ විනාශ වෙලා යන්නේ නැහැ. හරිහම්බ කරන දේවල් තව තවත් වඩා වර්ධනය වෙනවා සිල්වත් ගුණවත් වීම නිසා. ඒ වගේම ඔබ පිළිබඳව, සිල් රකින්න ඔබ පිළිබඳව සමාජයේ යහපත් කීර්තිරාවයක් පැතිරෙනවා. මේ කෙනා කවදාවත් විහිළුවටවත් කාගේවත් දෙයක් හොරකම් කරන කෙනෙක් නෙමෙයි. විහිළුවටවත් බොරුවක් කියන කෙනෙක් නෙමෙයි. පුංචි ප්‍රාණියෙක්වත් විනාශ කරන කෙනෙක් නෙමෙයි. අසංවර නම කැත වෙන අශීලාචාර දේවල් කරන කෙනෙක් නෙමෙයි. මේ කෙනා බොරුකාරයෙක් නෙමෙයි. මේ කෙනා උත්සව ප්‍රේ සම්භාෂණ මංගල සම්මත කාරණයකදීවත් රහ මෙර පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. වැදගත් චරිතයක් ඇති මහත්මා ගුණෙන් සමන්විත කෙනෙක් කියලා. ඒ වගේම සිල්වත් ගුණවත් කෙනා ගිහි කෙනෙක් වුවත් ඒ සිල්වත් ගුණවත් ගිහි පුද්ගලයාට මේ සමාජයේ විවිධ පිරිස් අතරට නොබියව, විශාරදව, අභීතව සිංහෙක් වගේ යන්නට පුළුවන්කම ලැබෙනවා.
ඊ타මාත්ම හොඳට සිල්පද ටික ආරක්ෂා කරගෙන ඉන්නවා නම් ඒ විතරක් නෙමෙයි සිල්වත් ගුණවත් කෙනා මරණාසන්න මොහොතේදී සිහි නොමුලාව මරණයටපත් වෙනවා. ඒ වගේම සිල්වත් ගුණවත් කෙනා මරණින් මතු දෙවියන් අතර උපදිනවා. මෙන්න මේ සීලයේ ආනිසංස 5 අපිට කියලා දුන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින්. එතකොට මේ ආනිසංස දැනගෙන සිල් ගුණධම් ආරක්ෂා කරද්දී ඔබ මේ වන විටත් සිල් ගුණධම් ආරක්ෂා කරගෙන යන කෙනෙක් නම් ඔබට ආනිසංස මේ ජීවිතයේදීම ditta dhamma වේදනීය වශයෙන්ම අත්දකින්නට ලැබිලා ඇති. ඔබ ඒවා මේ වෙනකොටත් අත්දකින්න ඇති. අද ඔබට මෙම ධර්මානුශාසනාවේදී මා විසින් කියලා දෙන්නට කල්පනා කළා සිල් ගුණ පුරපු සමාධිය වඩපු ප්‍රඥාව ප්‍රගුණ කරපු උතුම් රහතන් වහන්සේලා පිළිබඳව. රහතන් වහන්සේලා කල්පනා කරලා තියෙන්නේ මොන විදිහටද? කෙලෙස් සහිත සත්වයන් අතරින් රහතන් වහන්සේලා වෙන් වෙන්නේ කොහොමද? කෙලෙස් සහිත මිනිසුන්ගේ කෙලෙස් සහිත ආකල්ප වලට වඩා නිකලෙස් රහතුන්ගේ ආකල්ප මොනතරම් පරම පිවිතුරුද කියන එක අද ඔබට මෙම දේශනාවෙන් ඉගෙන ගන්නට ලැබෙනවා. එහෙනම් අපි දේශනාවට අවධානය යොමු කරමු. කුමාර කස්සප කියලා රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. කුමාර කස්සප මහ රහතන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි. මේ ශ්‍රී සද්ධර්මයත් ආශ්චර්යයි. ශාස්ත්‍රූ සම්පත්තිය ආශ්චර්යයි. එනිසාමයි ශ්‍රාවකයන්ට මේ අසිරිමත් සද්ධර්මයේ සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. මෙම පංච උපාදානස්කන්ධ ජීවිතය අසංකේය කල්ප ගණනක් තිස්සේ මට ලැබිච්ච එකක්. මට ලැබිච්ච අසංකේය කල්ප ගණන් පංච උපාදානස්කන්ධ ජීවිත අතරින් මේ ගත කරන ජීවිතේ විතරයි මාගේ අවසාන ජීවිතේ උනේ. මම මේ දරාගෙන ඉන්නේ අන්තිම සිරුර. ඉපදෙන මැරෙන සංසාරයේ හැදෙන පුනර්භවයක් නම් දැන් මට නැහැ. ඒ අදහස් කාගේද? කුමාර කස්සප මහා රහතන් වහන්සේගේ. ඒතර බලන්න මේ රහතන් වහන්සේ මේ බුදුරජාන් වහන්සේට හදවතින්ම ගරු කරනවා. ශ්‍රී සද්ධර්මයට හදවතින්ම ගරු කරනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හදවතින්ම ගරු කරනවා. ඒ වගේම Taman අසංකේය කල්පලක්ෂ ගණන් මේ භවයේ පුරාවට පරිහරණය කරගෙන පැමිණි පංච උපාදානස්කන්ධ ජීවිතය ගැනත් පවසනවා. අපිට මොන ජීවිතයක ඉපදුනත් ලැබෙන්නේ කරුණු 5කින් සමන්විත ජීවිතයක්. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන උපාදානස්කන්ධ 5. කුමාර කස්සප මහ රහතන් වහන්සේ පවසනවා ඒ සියලු ජීවිත අතර මම දැන් පරිහරණය කරන ජීවිතේ විතරයි මගේ අන්තිම ජීවිතේ උනේ. ඒ කියන්නේ ආයමත් කයක් හදන්නේ නැවතත් රූපයක්, විඳීමක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් හදන වැඩපිළිවෙල සහ මුලින්ම නැති කරලා දාලා ඉන්නවා. ඒ උත්තමයාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඊට පස්සේ ධම්මපාල කියන රහතන් වහන්සේ මෙහෙම පවසනවා. තරුණ භික්ෂුවක් ඉන්නවා. හරිම වීරියවන්තයි. බණ භාවනාවේ යෙදෙන්නේ හරිම උත්සාහයෙන්. ලෝකයම නිදාගෙන සිටිද්දී ඔහු නිදන්නේ නැහැ. භාවනා කරනවා. ඔහුගේ ජීවිතය හිස් එකක් නන් නෙවෙයි. එනිසා බුද්ධිමත් ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්තයි. බුද්ධිමත් ශ්‍රාවකයා සීලවන්තයි. බුද්ධිමත් ශ්‍රාවකයා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ගැන ප්‍රසාදයෙන් යුක්තයි. ධර්මාබෝධයත් ඇති කරගෙන ඉන්නවා. එනිසයි ඔහු බුද්ධ ශාසනය තුල වීරිය වඩන්නේ. අපිට හොඳ පණිවිඩයක් ලැබෙනවා මෙතනදී. ඔන්න තරුණ ශ්‍රාවකයෙක් ඉන්නවා. තරුණ භික්ෂුවක්. ගොඩක් වීරිය කරනවා.
බණ භාවනාවේ යෙදෙන්නේ උත්සාහයෙන්මයි. ලෝකයේම නිදාගෙන ඉන්නවා. හැබැයි ඔහු නිදාගෙන ඉන්නේ නැහැ. දැන් වර්තමානයේ තුලත් ලෝකයේම හැරගෙන ඉන්නවා නිින්ද අඩුයි. වත්මන් ලෝකයා ඇහැරගෙන ඉන්නේ නිදි වරන්නේ කුමක් නිසාද? ඔන්ලයින් නිසා. රැද්ද ගොඩ හරියක් වෙනකම් ෆෝන් එකේම ඉන්නවා. කම්පියුටර් එකේම ඉන්නවා. තේනවද? බොහෝ විට හොයලා තියෙන්නේ මොකද්ද? කාමය. බොහෝ විට හොයලා තියෙන්නේ කෙලෙස්. බොහෝ විට ජීවිතේ තෙත් වෙන්නේ අකුසල් වලින්මයි. පව්කම් වලින්මයි. කිලිටි කටයුතු වලින්මයි. නමුත් බුද්ධ ශ්‍රාවකයන් ගිහි වුණත් පැවිදි වුණත් නිදි වරනවා. කුසල් දහම් වල යෙදෙනවා. භාවනා යෝගීව ඉන්නවා. එහෙම අයගේ ජීවිත හිස් වෙන්නේ නැහැ. බුද්ධිමත් කෙනාගේ බුද්ධිමත් ලකුණු කීපයක් ධම්මපාල රහතන් වහන්සේ පවසනවා. බුද්ධිමත් ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්තයි, සීලවන්තයි. තෙරුවන් ගැන සිත පහදවාගෙන ඉන්නවා. ධර්මාබෝධය ඇති කරගෙන ඉන්නවා. ඒක නිසයි ශ්‍රාවකයා දුක්ඛිත සංසාරයෙන් අත් මිදෙන්නට බුද්ධ ශාසනය තුල වෙරවීරිය ආරම්භ කොට ඒ වෙරවීරිය නිවන දක්වාම අඛණ්ඩව පවත්වාගෙන යන්නේ. බ්‍රහ්මාලි කියන රහතන් වහන්සේ මෙහෙම පවසනවා. කාටද තියෙන්නේ දමණය කළ ඉඳුරන්? රියදුරෙක් අශ්වයන්ව හොඳ හැටියට දමණය කරගත්තා වගේ. කාටද තියෙන්නේ මාන්නයක් නැති, කෙලෙස් නැති අකම්පිත හිතක්? කාටද දෙවියොත් කැමති වෙන්නේ? බ්‍රහ්මාලි තෙරුන් මෙහෙම පවසනවා. මා තුලයි තිබෙන්නේ දමණය කළ ඉඳුරන්. හරියට රියදුරෙක් අශ්වයන් හොඳ හැටි දමණය කරගත්තා වගේ. මටයි තිබෙන්නේ මාන්නයක් නැති, කෙලෙස් නැති අකම්පිත හිතක්. මට තමයි දෙවියොත් කැමති. කොයිතරම් සුන්දරයිද නේ? බ්‍රහ්මාලි රහතන් වහන්සේගේ අදහස්. මෝගරාජ කියන මහරහතන් වහන්සේ මෙහෙම පවසනවා. මගේ හැමේ පාට නම් ලස්සන නෑ තමයි. ඒ වුණාට ලස්සන හිතක් තිබෙනවා. මා තුල තිබෙන්නේ හොඳින් සමාධිගත වෙච්ච හිතක්. බුද්ධ ශ්‍රාවකයෙක් වන මම මේ හිම වැටෙන සීතල කාලේ වෙරවීරියෙන් යුක්තව භාවනා කරනවා. දිනක් මෝගරාජ මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා තවත් කෙනෙක් ප්‍රශ්න අහනවා. ඔබේ හැමේ පාට ලස්සන නැහැ. ඒ වුණාට ඔබට ලස්සන හිතක් තිබෙනවා. මෝගරාජ තෙරුණි, ඔබ තුල තිබෙන්නේ හොඳින් සමාධිගත වෙච්ච හිතක්. භික්ෂුවක් වන ඔබ මේ හිම වැටෙන සීතල කාලේ, මේ රාත්‍රී කාලේ කොහොමද ගත කරන්නේ? මං අහලා තියෙනවා මුළු මගධ ජනපදයේම ගොවිතැනින් සරුසාරයි කියලා. ඉතින් සුවසේ ජීවත් වෙන අනිත් අය වගේ තමයි මමත් පිදුරු කුටියක සුවසේ දැහැන් වඩනවා. මට සීතල රස්නීය ප්‍රශ්නයක් නැහැ. මැසි මදුරු ප්‍රශ්න වලින් මං දුක් විඳින්නේ නැහැ. මට වෙන බාහිර ආසාවක් නැහැ. මම විමුක්තිය තුලයි හිත පිහිටගෙන ඉන්නේ. මෝගරාජ තෙරුන්ගේ අදහස්. විසාක පංචාල පුත්ත කියන මහා රහතන් වහන්සේ මෙහෙම පවසනවා. ඔහු තමන්ව හුවා දක්වන කෙනෙක් නෙවෙයි. ඔහු අනුන්ව හෙලා දකින කෙනෙකුත් නෙවෙයි. රහතන් වහන්සේලා එක්ක ගැටෙන්න යන්නෙත් නැහැ. පිරිස මැද තමන්ගේ ಗುಣ කියන්නෙත් නැහැ. ඔහු චපල කෙනෙකුත් නොවේ. ප්‍රමාණය දැනගෙනයි කතා කරන්නේ. යහපත් පැවැත්මක් තිබෙනවා. වැඩිහිටි පැවිදි උතුමන් ධර්මයට කීකරුයි. ඊතා සියුම් වූ නිපුණ වූ සද්ධර්මයේ අර්ථ දන්නවා. ප්‍රඥාව ඇති කර ගැනීමටත් දක්ෂයි. එවැනි උතුමන් ඇසුරු කරන ශ්‍රාවකයෙකුට අමා නිවන් ලැබීම දුර්ලභ දෙයක් නන් නෙවෙයි. විසාක පංචාල පුත්ත රහතන් වහන්සේගේ අදහස්. චූලක කියන රහතන් වහන්සේ මෙහිම පවසනවා. මේ මහා වනයේ ඉන්න මොනරුන්ගේ ගෙල නිල්ම නිල් පාටයි. ලස්සන පිල් කලබක් තිබෙනවා. හොටත් ලස්සනයි. ඒ මොනරු ලස්සනට නාද කරනවා. මේ මහ පොළොව පවා තනකොළ වලින් වැහිලා තිබෙන්නේ.
ලස්සන නිල් පාටින් ගලා බහින වතුර ටිකත් හරි ලස්සනයි. අහසේ වලාකුළුත් හරිම ලස්සනයි. ලස්සන හිතක් තිබෙන පුද්ගලයාත් මේ වගේ. ලස්සන හිතක් තියෙන කෙනාගේ ස්වභාවයත් මේ පරිසරයේ වගේමයි. ඒක නිසා හැම නිතරම පංච නීවරණ දුරුකොට, කෙලෙස් නිමිති බැහැරකොට, ආසාවන් පසුපස නොදුවා භාවනා කරන කෙනෙක් වෙන්න. බුද්ධ ශාසනයක් තුල පිහිටලා කෙලෙස් වලින් නිදහස් වෙන කෙනෙක් වෙන්න. ඒක කොයි තරම් දෙයක්ද? කෙනෙකුට ලෙහෙසියෙන් පහසුවෙන් දැකීමට දුෂ්කර වූ ඒ ස්වර්ණ වර්ණ වූ සුදු වූ අමා නිවන Taman සාක්ෂාත් කරන කෙනෙක් වෙන්න. චූලක රහතන් වහන්සේ, අනුපම කියන රහතන් වහන්සේ මෙහෙම පවසනවා. මේ හිත මෙච්චර දුර ආවේ භවයෙන්ම සතුටු වෙවි. දුක නැමැති උලෙහි හිඳුවා තිබූ දෙයක් වගේ. මේ හිත කිසිම අර්ථයක් නැති දුක නැමැති හුල තියෙන්නේ යම් තැනකද, එතනමයි මේ හිත ඇලෙන්නේ. පුදුම උපමාවක් දෙනවා. මේ සාංශාරික හිත භවයට ඇබ්බැහි වෙලා ඉන්නවා කියනවා. යලි උපතක්ම පතනවා කියනවා. යලි උපත කරා යන ස්වභාවය තමයි භවය කියලා කියන්නේ. එතකොට පින්නතුනි, මේ හිත හොයන්නම යලි උපතක් කරා යන වැඩපිළිවෙලක්. කියන අලුත් අරමුණක් හොයනවා. දුක නැමැති උලෙහි හිඳුවා තිබූ දෙයක් වගේ. ඒ කියන්නේ මේ හිතට විමුක්තියක් අවශ්‍ය නැහැ. දමනයක් අවශ්‍ය නැහැ. සංවරයක් අවශ්‍ය නැහැ. ඊතර වීමක් අත්දකින්නට අවශ්‍ය නැහැ. මේ හිත ගිහිල්ලා තැම්පත් වෙනවා කියනවා දුක නැමැති හුල මත. හුල කියන්නේ ඊටාම සියුම් එකක්. හැබැයි සැප ලබා දෙන දෙයක් නෙමෙයි. දුක් විඳින්නට සිද්ධ වෙන දෙයක්. මේ හිත ගිහිල්ලා තැම්පත් වෙන්නෙම දුකක් හදන දෙයක් තුල. මොකද දුකක් හදන දෙයක් තුල කියලා කියන්නේ? රූපය තුල, විඳීම තුල, සංඥාව තුල, සංස්කාර තුල, විඥානය තුල මේ හිත ගිහිල්ලා තැම්පත් වෙනවා. දැන් ගිහි පින්නතුන් ලාවන ඔබට තවත් ටිකක් මේක ලිහිල් කරලා සරල කරලා කියලා දෙන්නම්කෝ. දැන් බලන්න මේ හිත කියනවා අසවල් සතා මරපන්. මේ හිත කියනවා අසවල් දේ හොරකම් කරපන්. මේ හිත කියනවා අසවල් අසංවර වැඩේ යෙදියන්. මේ හිත කියනවා බොරුව කියපන්. මේ හිත කියනවා අරක්කු බීපන්. දුම් වැටි බීපන්. හිත තමයි අනුබල දෙන්නේ. එතකොට හිත අනුබල දීපු නිසා ඒ පුද්ගලයන් හිතට වසඟ වෙලා ප්‍රාණඝාතය කරද්දී, සොරකම් කරද්දී, කාමයේ වර්ධව හැසිරෙද්දී, බොරු කියද්දී, රහමෙර පාවිච්චි කරද්දී ඒ පාප කර්මයන්ට අදාළව කර්ම හැදෙනවා. කර්ම හැදුනට පස්සේ ලැබෙන විපාක මොනවද? ප්‍රාණඝාතය කරන කෙනාට උපනුපන් ජීවිතවල අපාගත වෙන්නට සිද්ධ වෙනවා. යම් හේකින් කර්ම ඉතිරි වෙලා මනුස්ස ලෝකයට ආවොත් අඩු ආවුසෙම මැරෙනවනේ. දැක්කද? හිතක් අපිට කරන හදියක්. හොරකම් කරන කෙනා අපාගත වෙනවා. කර්ම ඉතිරි වෙලා මනුස්ස ලෝකයට ආවොත් තමන්ගේ දීපල වස්තුව විනාශ වෙලා යනවා. නිස්කාරණේ විනාශ වෙලා යනවා. ඇතැම් විට පාර්ට බහින්න සිද්ධ වෙනවා. ස්වභාවික ආපදාවන්ගෙන් හානි වෙනවා. උන් හිටිතෙන් අහිමි වෙනවා. මේ හිත කියනවා කාමයේ වර්ධව හැසිරියන් කියලා. උන්නේ ලාමක දේත් කරනවා. මැරුණට පස්සේ අපාගත වෙනවා. කර්ම ඉතිරි වෙලා මනුස්ස ලෝකයට ආවට පස්සේ වෛරක්කාරයෝ බහුල වෙනවා. කරන වරදක් නැහැ. ඇතැම් විට අන් අය වෙනුවෙන් නැහිලා මැරිලා පිහිට වෙලා කටයුතු කරන කෙනා. නමුත් සංසාරේ කාම මිත්‍යාචාරයේ හැසිරීමේ වරද නිසා ඒ කර්මය ඵල දෙනවා. හේතු නැතිවම තමන් කියන මං කරපු වරදක් නැහැ, මේ මොකද මේගොල්ලෝ මට වෛර කරන්නේ? ඇයි මෙහෙම මට කරන්නේ? සංසාරේ කාමයේ වරදව හැසිරීමේ අකුසලයේ විපාක ඵල දෙනවා. පෞල් ජීවිතයක් ගත කරොත් ඒ කසාද දෙදරලා යනවා. තමන්ට වද දෙන සැමියෙක්, තමන්ට වද දෙන බිරියක් ලැබෙනවා. කාමයේ වර්ධව හැසිරීමේ විපාක දරුවන් තමන් අතහැරලා දාලා යනවා. ඒ අම්මට තාත්තට දරුවෝ සලකන්නේ. කාමයේ වර්ධව හැසිරීමේ විපාක. ඇයි
හිතට එකඟ නැති ලෝක ධර්මයට පිටුපා රහස්ගතව වර්ධේ බැඳුණා. ඒක විපාක Tamanට ඇස්පනා පිට මෙලි පිට අත්විඳින්න ලැබෙනවනේ. මොකෙන් පැනලා ගියත් කර්ම විපාක වලින් පැනලා යන්න බෑමයි. නිවන් දකින්න තුරු. එතකොට බොරු කියන කෙනාට මොනවද අහිමි වෙන්නේ? බොරු කියන කෙනා සංසාරේ පුදුම් විදිහට පව් පුරවගෙන අකුසල් රැස් කරගෙන අපායෙම කරාම යනවා. කර්ම ඉතිරි වෙලා මනුස්ස ලෝකයට ආවොත් එයා කොච්චර වැදගත් පණිවිඩයක් සමාජගත කරන්න හැදුවත් ඔහු ඇය කියන දෙයට අනිත් අය කන් යොමන්නේ. දැක්කද? වචනේ බල බිඳගත්ත නිසා තමන් වචනයෙන් බලවත් දෙයක් කිව්වත් අනිත් අයගේ හිතට ඒක යන්නේ නැහැ. මේක ලෝකේ පුරාම දක්නට ලැබෙන දෙයක් නෙමෙයිද? මේක ලෝකේ පුරාම දක්නට ලැබෙන දෙයක්. දැන් බලන්න අපගේ බුදුරජාන් වහන්සේ එක වචනයයි කියන්නේ. අනිත් අය එක පාට දමණය වෙනවා. වේගෙන් අධිවේගී යන වාහනයක් එක පාට තිරිංග තද කළ නතර කරනවා වගේ අකුසල් පස්සේ දුවන මිනිස්සයා බුදුරජාන් වහන්සේගේ එකම එක වදන අහලා සියලු පව්කම් බැහැර කරනවනේ. අඟුලිමාලට කියනවා ඔබ නවතින්න. මම නැවතිලා ඉන්නේ. අඟුලිමාලව දමනය කළේ ඒ පොන්චි වචනෙන්. අභිධර්මයක් කිව්වේ නෑ. චිත්ත චෛතසික ගැන කිව්වේ නෑ. සතිපට්ඨාන ගැන කිව්වේ නෑ. අඟුලිමාල ඔබ නවතින්න. මම නැවතිලා ඉන්නේ. අඟුලිමාල දමනය වුණේ එකම එක වචනෙන්. හරි පුදුමයි. දැක්කද වචනේ බලය? ඒ තරම් උන්වහන්සේ සාංශාරිකව බොරු නොකියා සත්‍යම පවසා සත්‍යවාදීව සත්‍යයට ගරු කොට වචනේ බලය ආරක්ෂා කරගත්ත නිසා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අන්න ඒ වචනයෙන්මනේ දමනය කළේ. උන්වහන්සේ ලෝක සත්‍යංග බහුලව දමනය කළේ 이르දි ප්‍රාතිහාර්ය වලින් නෙමෙයි. ආදේශනා ප්‍රාතිහාර්ය නම් වූ හිත දැකලා කරුණු කීවෙනුත් නෙමෙයි. අනුශාසනාවෙන්මයි. ඒක අනුශාසනීය ප්‍රාතිහාර්ය කියලා තමයි ධර්මයේ තුල සඳහන් වෙන්නේ. එතකොට වචනේ බල බිඳ ගන්න දෙපා. අපි ලෝකයාව රවට්ටනවා බොරු කියනවා කියලා කියන්නේ වචනේ බල බිඳ ගන්නවා කියන එකයි. ඊට පස්සේ අපි කියන එක කවුරුත් අහන්නේ. කොයිතරම් වැදගත් දෙයක් කිව්වා. ඊට පස්සේ අපි කියනවා කට කැඩෙනකම් කිව්වට වැඩක් නැහැ. කියන එක කනකට ගන්නෑ. අපි අපේ වචනේ පිළිගන්නේ නැති අයට දොස් කියනවා. නමුත් අපිට අපි තුල තියෙන අවුල පේන්නේ වර්ධ පේන්නේ. කර්මයේ පළ දෙන හැටි අපි දන්නේ නැහැ. රහමෙර පාවිච්චි කරාට පස්සේ මොකද වෙන්නේ? රහමෙර පාවිච්චි කරන කෙනා අපාගත වෙනවා. නරකාදියට වැටෙනවා. කර්මයන් ඉතුරු වෙලා මනුස්ස ලෝකයට ආවොත් මන්ද මානසිකව උපත ලබනවා. අපි හිතමුකෝ රූපේ ලස්සනම ලස්සනයි. හොඳ පෞල් පරිසරයක. භවභෝග සම්පත් සහිතව පාරම්පරික දේපල වස්තුට හිමිකම් කියන දරුවෙක් ඉන්නවා. හැම දෙයකම උරුමකාරය මේ දරුවා. හැබැයි මේ දරුවා මන්ද මානසිකයි. දැන් මොනවා තිබ්බත් වැඩක් තියනවද? මන්ද මානසික නම් ඔබම හිතන්න බලන්න. සියලු දේපල වස්තුව තිබෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ තිබෙනවා. නමුත් මන්ද මානසිකයි නම් ඒ එකක්වත් වැඩක් වෙනවද? වැදගත්ද? මේව ගැන හිතන්න ඕනේ. යාළුවෝ පිරිවරාගෙන අරක්කු බෝතලේ කඩාගෙන නේද? කට ගැස්ම කටට දාගෙන හපද්දි hina වෙද්දි වීදුරු එකින් එක ගැටෙද්දි වමන මතින් සින්දු කියද්දි නටද්දි අපිට මේවා හිතෙනවද? අපි අපිට මේ කරගන්න හානියක් කියලා හිතෙනවද? අපි බුද්ධිමත් මිනිස්සුන්ගේ විස්තර අහලා පුදුම වෙනවා. පුදුම මොලයක්, පුදුම දැනුමක්, පුදුම මතකයක් නේ තියෙන්නේ කියලා. එහෙම වෙන්නේ කුමක් නිසාද? සසරේ රහමෙර පාවිච්චි නොකිරීමේ කුසලානිසංස නිසා. ඉපදෙන ජීවිතේ බුද්ධිමත් කෙනෙක් වෙලා උපදිනවා. ඒ බුද්ධිමත් බවට ඔබ කැමති නැද්ද? මෝඩ වෙන්න දාස නේද? මන්ද මානසික වෙන්න දාස. ඒ නිසා කවුරුත් මෝඩ වෙන්න මන්ද මානසික වෙන්න ආස නැහැනේ. දැන් අපිට හිතමුකෝ මෝඩයා කියලා කිව්වයි කියලා. අපේ හිත ගොඩක් පැරණ වචනයක් නේ. මෝඩ කෙනෙක් වුණත් මෝඩයා කියලා අහගන්න කැමති නැහැ. එහෙනම් ඔබ මෝඩයෙක් නොවෙන්න නම්, මෝහයෙන් මුලා නොවන කෙනෙක් වෙන්න නම්, බුද්ධිමත් කෙනෙක් වෙන්න නම් ඔබ කවදාවත් කිසිම තැනකදී අනුන් නිසාවත් තමන් නිසාවත් සතුටක් ඇති වුණත් දුකක් ඇති වුණත් මත්පැන් මත්ද්‍රව්‍ය දුම් වැටි වගේ දේවල් පාවිච්චි කරන්න එපාමයි කියලා අපි ඔබ දැනුවත් කරනවා. ඔබට යෝජනා කරනවා ඒක කරන්න එපා කියලා.
අනුපම කියන රහතන් වහන්සේ මෙහිමත් පවසනවා. ඒ හිත නුඹ පෞකාරයෙක් කියලයි මම කියන්නේ. මට ද්‍රෝහි වෙච්ච කෙනෙක් කියලයි මම කියන්නේ. ඊටමත් දුර්ලභ වූ සම්මා සම්බුද්ධ ශාසනයේ දැන් නුඹ පිළිවෙත් පුරන්නේ. දැන් ඉතින් ඔබ මාව අයහපතේ නම් යොදවන්න එපා. මේ එක එක්කෙනාගේ පෞද්ගලික අත්දැකීම. ඇතැම් විට පැවිදි වුණත් හිත නොමග යනවා. ගිහි වුණත් හිත නොමග යනවා. ඒත් නොමග යන හිතට අපි නිග්‍රහ කරන්න ඕනේ. මේ කාටත් නිନ୍ଦා පහස කරන එක නෙමෙයි කරන්න ඕනේ. දැන් අපි අනිත් අයට නිନ୍ଦා පහස කරන්න දක්ෂයි. ඔබට පුළුවන් ද හිතට එකඟව ඔබේ වැරදි අඩුපාඩු වලට ඔබටම නිନ୍ଦා කරගන්න, කාටත් ඇහෙන්න නෙමෙයි. ඔබේ සිතින් ඔබටම නිග්‍රහ කරනවා. නේද? අන්න එහෙම කෙනෙක් වෙන්න. එතකොටයි ඔබ හැදෙන්නේ. රහතුන් බිහි වුණේ තමන්ට තමන් චෝදනා කරගත්ත නිසා. තමන්ට තමන් චෝදනා කරමින් වැරදි පාරෙන් අත් මිදලා හරි පාර ගිය නිසා. වජ්ජිත කියන රහතන් වහන්සේ මෙහෙම පවසනවා. මම බොහෝ කලක් මුළුල්ලේ මේ සංසාරේ සුගති දුගතිවල වැටි වැටි ඇවිදගෙන ගියා. එහෙම උනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට බැරිව අන්ධබාල පෘථග්ජනයෙක් වෙලා හිටි නිසායි. අප්‍රමාදීව ධර්මයේ හැසිරුණ නිසා සංසාරේ නැති කරලා දැම්මා. සුගති දුගති ඔක්කොම නැති කරලා දැම්මා. දැන් ඉතින් මට ආයෙමත් පුනර්භවයක් හැදෙන්නේ නැහැ. බලන්නකොනේ. උන්වහන්සේ පවසනවා බොහෝ කලක් මුළුල්ලේ සුගති දුගති වල වැටි වැටි සංසාරෙම ඇවිදගෙන ගියා. කියන්නේ සුගතියටත් වැටෙනවා දුගතියටත් වැටෙනවා. වැටෙනවා කියලා කියන්නේ යලි උපතක් උරුම වෙනවා කියන එකයි. යලි උපතක් උරුම වීමෙන් අපිට ලැබෙන්නේ මොනවද? හේතුඵල වලින් සමන්විත ජීවිතයක්. හේතුඵල ධහම නවතින තාක් සුගතියේ හෝ දුගතියේ උපදින්නට සිද්ධ වෙනවාමයි. කෙනෙකුට දුගතියේ උපත තමයි අනතුර හැටියට පේන්නේ. සුගතියේ උපත අනතුරක් කියලා පේන්නේ නැහැ. සුගතියේ උපත තුලත් අනතුරක් තිබෙනවා. කුමක්ද අනතුර? සුගති සැප අවසන් වීමෙන් දුගතියට වැටෙනවා. සදාකාලික නෑ. සදාකාලික ස්වර්ගයක් මේ විශ්වයේ කිසිම තැනක නෑ. එතකොට මෙවැනි රහතුන්ගේ වදන් කොයිතරම් වැදගත්ද කියලා බලන්නකො අපේ ජීවිතවලට. සන්ධික කියන රහතන් වහන්සේ මෙහෙම පවසනවා. මම භාවනාවට වාඩි වුණා ඇහැටු ගස් සෙවණක. ඒ ගස තද කොළ පාට පත්‍ර වලින් වැඩුණු එකක්. ඉතින් මම ගස් සෙවණේ වාඩි වෙලා භාවනාව පටන් ගත්තා. මට සිහි වුණා බුද්ධානුස්සති සංඥාව. මම බුද්ධානුස්සතිය තුල හිත එකඟ කරගත්තා. බුද්ධානුස්සතිය තුල එකඟ වෙච්ච මගේ හිත දැහන්ගත වුණා. මීට කල්ප 31කට කලින් මම දියුණු කරගෙන ඉඳලා තිබෙනවා බුද්ධානුස්සති සංඥාව. ඉතින් මේ භාවනාව මුල් කරගෙන මට අරහත්ත්වයටපත් වෙන්නට පුළුවන්කම ලැබුණා. දැක්කද? බුදුගුණ භාවනාව දියුණු කළ රහත් වෙලා තියෙනවනේ. එතකොට අපි දන්න බුදුගුණ අපි හිතන්න එපෑ. කෑ ගහලා බුදුගුණ කිව්වත්, ගාථා වලින් කිව්වත්, කවි වලින් කිව්වත්, ගීත වලින් කිව්වත් බුදුගුණ නොහිතන තාක්කල්, බුදුගුණ තුල මේ හිත එකඟ කරගන්න නැති තාක්කල් ඒ බුදුගුණ තුලින් අපිට විමුක්තිය උපදවා ගන්න බෑ. බුදුගුණ තුලින් විමුක්තිය උපදව ගන්න නම් බුද්ධානුස්සති සමාධිය වඩන්න ඕනේ. බුද්ධානුස්සති සමාධිය තුලින් තමයි මේ සන්දික කියන රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා තියෙන. අනිත් එක තමයි මේ දේශනාවේ තියෙන විස්තරය තමයි උන්වහන්සේ මීට කල්ප 31කට කලින් බුද්ධානුස්සතිය වඩලා තිබ්බ උත්මේ. බලන්නකො මේ කුසල් වඩනවා කියන එක අපිට කොයිතරම් ප්‍රයෝජනවත්ද? මීට කල්ප 31කට කලින් බුද්ධානුස්සති සංඥාව වඩලා විපාක ලැබුණේ කල්ප 31කට පස්සේ. ඒත් බුද්ධානුස්සතියෙන්මයි. ඔබ කුසල් බලය යම් කුසල් අරමුණක් මුල් කරගෙන කරනවා නම් ඒක කවදාවත් ඔබට අහිමි වෙන්නේ නැහැ. තැම්පත් කරපු වත්කමක් වගේ, දීපලක් වගේ, ධනයක් වගේ ඔබේ පිහිටට ඒ කුසල් ආයෝජනය උපකාරී වෙනවමයි කියලා මතක තියාගන්න. බක්කුල රහතන් වහන්සේ මෙහෙම පවසනවා. මුලින්ම කරන්නට ඕනේ දේ අත්හැරලා දාලා ඔහු හිතුවොත් ඒක පස්සේ කරනවා කියලා සැපය ලබා ගන්නට පුළුවන් අවස්ථාව ඔහුගෙන් ගිලිහී යනවා. අන්තිමට ඔහුට පසුතැවෙන්නටත්
සිද්ධ වෙනවා. යමක් කරනවා නම් ඒක තමයි ඔහු පවසන්නට ඕනේ. යමක් කරන්න නැත්තම් ඒ ගැන ඔහු කතා කරලා වැඩක් නැහැ. ක්‍රියාවෙන් තොරව කතාව විතරක් තියෙන උදවියට බුද්ධිමත් අය ප්‍රශංසා කරන්නේ නැහැ. ඇත්තටම සම්බුදු සමිදානන් වදාළ ඒ අමා නිවන තමයි උතුම්ම සැපය. දුක් නිරුද්ධ වෙන්නේ අන්න එතනයි. එතන ශෝකයක් නැහැ. කෙලෙසීමක් නැහැ. සැබෑම රැකවරණය තිබෙන්නේ අමා නිවන තුල විතරමයි. කවුද මේ පවසන්නේ? අවුරුදු 160ක් ජීවත් වෙච්ච දීර්ඝ ආයුෂ ලැබපු උත්තමයා බක්කුල මහා රහතන් වහන්සේ. බලන්නකො පින නේද? උන්වහන්සේ පවසන්නේ කුමක්ද? ඉස්සල්ලාම කරන්න ඕන දේ අත්හැරලා දාලා වෙන වෙන දේවල් පස්සේ දිව්වොත්. මොකද මේ ඉස්සල්ලාම කරන්න ඕන දේ කියලා කියන්නේ? බුද්ධ දේශනාවේ තිබෙන විවිධ උපමා. ඒ බුද්ධිමය හැකියාව දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ බුද්ධියට අදාළ දේ කතා කරොත් විතරයි. ඒ බුද්ධිය උපදවා ගන්නට උපකාරී වෙන හොඳම දෙයක් තමයි උපමා කතා. උපමා තුලින් වැටහෙනවා. එතකොට බුද්ධිය මතුවෙනවා. ඒතර මෙහි සඳහන් කරනවා. ධර්මයේ තුල සඳහන් වෙනවා. හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්නවට වඩා වැඩි මහන්සියක් ගන්න ඕන කියනවා සසරට වැටිච්ච කෙනා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. කෙනෙක් මගුල් උත්සවයකට සම්බන්ධ වෙන්න හිතාගෙන ගෙදරින් පිටත් වෙන්න හදනවා. කුමක් හෝ හේතුවක් නිසා තමන්ගේ හිස කෙස් වලට ගිනි ඇවිලෙනවා. භාගතුන් වහන්සේ අහනවා මහණෙනි, දැන් මේ පුද්ගලයා කරන්නේ හිස ගිනි ගත්තට පස්සේ මගුල් ගෙදර යන එකද හිස ගිනි නිවන්න මහන්සි ගන්න එකද? කොච්චර සරලයිද බලන්නකෝ උපමා කතාව. ඕනම කෙනෙක් දන්නවනේ දැන් මේකට උත්තරේ. එතකොට යම් කෙනෙක් හිතුවොත් එහෙම හිසට ඇවිලිච්ච ගින්න මම පස්සේ නිවා ගන්නවා. මගුල් ගෙදරම ගිහිල්ලා වෙනව එක්ක ඔන්නොහි. එහෙම හිතනවද? ඉච්චර මොලේ නැති අය ඉන්නවද? වර්තමානයේ තුල තියෙන මෙන්න මේකයි. හිසට ගිනි ඇවිලිලා මගුල් ගෙවල් වල යනවා. තේරෙනවද? මගුල් ගෙදර ගිහිල්ලා ඇවිල්ලා ගින්න නිවන්නම් කියලා. එතකොට මේ ලෝක සත්වයා සංසාර ගමන යන්නේ ඔළුවට ගිනි ඇවිලිච්ච අය වගේ. භවයෙන් අත්මිදීමක් නැහැ. ලැබෙන ජීවිතවල කෙලෙස් නිසාම වෙනසිලා යනවා. කල යුතු දේ කල් දානවා. උන්වහන්සේ තවත් උපමාවක් පවසනවා. ඇඳිවතට ගිනිගත් කෙනා ඇඳිවත ගිනි නිවන්නට මහන්සි ගන්නවා වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕන කියනවා. ඔන්න කෙනෙක් මගුල් ගෙදර යන්න ලෑස්ති වෙනවා. Taman ඇඳගෙන ඉන්න ඇඳුමට ගිනි ඇවිලුණා. සාරිය දැන් ඇවිලෙනවා. කෝට් එක, ටයි එක, කලිසම ඔක්කොම දැන් ඇවිලෙනවා. දැන් මොකද කරන්නේ? ඔන්න ඔහෙ මගුල් ගෙදර ගිහිල්ලා මෙනවා නේද? එහෙම කරන්නේ නැහැ කිසිම කෙනෙක්. භාගතුන් වහන්සේ මෙච්චර සියුම් උපමා අපිට ලබා දෙන්නේ කුමක් නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම එච්චරම වැදගත් නිසා. මේ උපමා තුලින් තමයි භාගතුන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම, ගැඹුර, සියුම් බව, බරපතලකම අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට බක්කුල මහා රහතන් වහන්සේ පවසනවා යමක් කරනවා නම් කරන දේ විතරක් කියන්න. කරන්න බැරි දේවල් බොරුවට කියන්න එපා. දැක්කද? එහෙනම් මේ බුද්ධ ශාසනය තුල තියෙන කරන්න බැරි දේවල් නෙමෙයි, කරන්න පුළුවන් දේවල්මයි. අපි කරන්න බෑ කියලා ඒව අතහරින්න මොකද? අපිට කෙලෙස් වලින් කළ යුතු දේවල් ලොකු කරගෙන ඉන්න නිසා. කෙලෙස් උපදිනා දේවල්ම කර ඉන්නවා ඒව ලොකු කරගෙන. නිකලෙස් වෙන ධර්මයේ බැහැර කර ගන්නවා. භාගතුන් වහන්සේගේ උත්තම ශ්‍රාවක බක්කුල මහ රහතන් වහන්සේ විස්තර කරනවා යමක් කළ හැකි නම් ඒ දේ පමණක් කියන්න. එතකොට තමයි බුද්ධිමත් අය ප්‍රශංසා කරන්නේ. බුදුරජාන් වහන්සේ වදාළේ නිබ්බානම් පරමං සුඛං කියලායි, නිවනම උතුම් සැපේ කියලායි. අන්නේ රැකවරණය ලබා ගන්න. ඒක තමයි නියම රැකවරණය, සැබෑම රැකවරණය, සත්‍යම රැකවරණය කියලා බක්කුල මහ රහතන් වහන්සේ අපිට කියලා දෙනවා. ධනිය කියන රහතන් වහන්සේ මෙහෙම පවසනවා. ශ්‍රමණ ජීවිතයේ දියුණුවක් ලබන්නට කැමති කෙනා, සුවසේ ජීවත් වන්නට කැමති කෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස උදෙසා ලැබෙන සිව්පසයට අපහාස කරන්න හොඳ නැහැ. පැවිදි ජීවිතයේ දියුණුවක් ලබා ගන්න කැමති කෙනා, සුව පහසුවෙන් ඉන්න කැමති කෙනා తాවකාලික අදහසින්මයි නවාතනක ඉන්න ඕනේ.
කුටියක් වුණත් පරිහරණය කළ යුත්තේ මීගුලකට රිංගගත සර්පෙක් වගේ කියනවා. අයිතිවාසිකම් කියන්න එපා කියනවා. නේද? දැන් පන්සල් වලට නඩු හබ කියාගෙන සමයකන අපි ඉන්නේ. මගේ 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 කියලා කොච්චර හරි පන්සල් බදාගෙන ඉන්නවා. පැවිදි අයත් එහෙමයි, ගිහි අයත් එහෙමයි. දැන් අපි හිතමුකෝ ගිහි අයට පන්සලක තනතුරක් දුන්නා කියලා. දායක සභාවේ සභාපති. අඩු ගානේ කාරක සභිකයෙක් බවට පත් කරා කියමුකෝ. ඒකටත් ඇලෙනවනේ. එතකොට තනතුර නොදුන්න කාලේ පින් කරපු කෙනා තනතුර දුන්නට පස්සේ පින් කරන්නේ නැහැ. තනතුරෙන් උමතු වෙලා, ආඩම්බර වෙලා, අහංකාර වෙලා තමන් විසින් කළ යුතු පිනත් විනාශ කරගන්නවා. මේක තමයි මේ මෝහයේ ස්වභාවය. සාංශාරික ලාමක හිතේ ස්වභාවය. ගිහි පැවිදි අපි මෙන්න මේවා හොඳින් තේරුම් අරගෙන ඉන්නට ඕනේ. ශ්‍රමණ ජීවිතයේ දියුණුවක් ලබා ගන්නට කැමති කෙනා, සුවසේ ජීවත් වන්නට කැමති කෙනා ලැබිච්ච දෙයකින් සැනසෙන්න ඕන කියනවා. පරක්කු නොකොට ධර්මයේ හැසිරෙන්න ඕන කියනවා. අප්‍රමාදේ නම් වූ එකම එක ගුණය දියුණු කරගන්නටයි කියන මහන්සි ගන්න ඕනේ. ඒ කියන්නේ කල් දාන්න එපා කියලායි කියන්නේ මේ. නිසා දිනපතා මේ හිත අපි යාවත් කාලින කර කර කුසලයේ තුල බලාත්මක කරන්නට ඕනේ. අඩුපාඩු අවම කර කර පුළුවන් තරම් දුරු කර නැති කර නැත්තරම නැති කරන්න මහන්සි ගන්න ඕනේ. එතනින් මෙපිට අපිට කිසිම සැනසීමක් නැහැ. මේ හැම දෙයක්ම බලන්න කාලයට අයිති දේවල්නේ. ඔබට ළමා කාලයක් තිබ්බා. දැන් කෝ ඒක? තරුණ කාලයක් තිබ්බා. කෝ ඒක? මැදි වයසක් තිබ්බා. කෝ ඒක? දැන් ගත කරන වයස? දැන් මේ බණ අහන වෙලාවෙත් අපේ ආයුෂ අවසන් වෙන්නේ නැද්ද? දැන් අද ළමයි හැටියට ඉන්න අය තව අවුරුදු 10කින් වැඩි හිටියෝ. නේද? දැන් වැඩි හිටියන් හැටියට ඉන්න අය තවත් අවුරුදු කිහිපෙකින් වියපත් අය. ඇතැම් විට ලෙඩ ඇඳේ හරස් අතර වැටිලා. කවුරු හරි සුප් ටික පවන්න ඕනේ. කැඳ ටික පවන්න ඕනේ. කැතකුණු අදින්න ඕනේ. පණ අදිනවා. නේද? පිරිත් දාලා දෙන්න ඕනේ. ඒතර අනිත් අය බයේ ඉන්නවා. අනේ මොකක් වෙයිද දන්නේ අද මැරෙයිද හෙට මැරෙයිද දන්නේ නැහැ කියලා. අද නිදුකින් නිරෝගීව සුවසේ ඉන්න අය ඇතැම් විට තව අවුරුදු කීපෙකින් බරපතල නිදන්ගත රෝගයක් ප්‍රකට වෙලා බරපතල සල්ල කර්ම වලට ගොදුරු වෙලා ශරීරයේ අවයව කපන කොටන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. හැබැයි අද හිතෙන්නේ ඒක එහෙම වෙයි කියලා. අද ඒක එහෙම හිතෙන්නේ නැති නිසා නිරෝගී කමින් මත් වෙනවා. හරිද? හයිය හත්තියෙන් මත් වෙනවා. තව ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන් කියලා ජීවිත මදේනුත් මත් වෙනවා. එතකොට යෞවන මදයෙන් මත් වෙන, ආරෝග්‍ය මදයෙන් මත් වෙන, ජීවිත මදයෙන් මත් වෙන අය Tamanගේ වටපිටාවේ තියෙන දේපල වස්තු වෙනුත් මත් වෙනවා. කාටත් උදව්වක් කරන්නේ, උපකාරයක් කරන්නේ, පිහිට වෙන්නේ, අනුකම්පා කරන්නේ, මෛත්‍රියක් නැහැ, කරුණාවක් නැහැ, දයාවක් නැහැ. ඉරිසියාවෙන්, අහංකාරකමෙන්, ගුණමකුකමින්, එකටික කිරීමෙන්, පලිගැනීමෙන්, බද්ධ වෛරයෙන් මෙන්න මෙවැනි අකුසල් චෛතසික, මෙවැනි අකුසල මානසික අධර්මයන් අපි බැහැර කරගන්නේ කවද්ද? මේ ජීවිතේ බැහැර කරගන්න මහන්සි ගත්තොත් ඒ උත්සාහය ඊළඟ ජීවිතේට යනවා. අපි මේ ජීවිතේ ඔහේ කාලා බීලා ජීවත් වෙලා තේරෙනවද? අපි අකුසල් සහිතව නම් මැරෙන්නේ. බොහෝ දෙනෙකුට සුගතිය නම් වූ මේ මිනිස් ලෝකෙත් ඊළඟ ජීවිතේදී අහිමි වෙනවා. දුගතියකටම වැටෙනවා. ඒක නිසා මේව ගැන හිතන්න, සිහි කල්පනාව දියුණු කරගන්න කියලා අපි ඔබ දැනුවත් කරනවා. මාතංග පුත්ත කියන රහතන් වහන්සේ මෙහෙම පවසනවා. දැන් හරිම සීතලයි. දැන් ගොඩක් රස්නේ. දැන් ගොඩක් හවස් වුණා. මෙහෙම කියා Tamanගේ දියුණුව පිණිස තියෙන කාලය අතපසු කරගන්න මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ උදවිය දුර්ලභව ලැබිච්ච මේ බුද්ධ ශාසනය අහිමි කරගන්නවා. ඔය සීතල රස්නේ කියන දේවල් තනකොළ ගහක් තරමටවත් ගණන් ගන්න හොඳ නැහැ. ඔහු සැපයෙන් පිරිහෙන්නේ නැහැ. පිරිමියෙක් කළ යුතු විදිහට කුසල ධර්ම දියුණු කළොත් ඒක නා කවදාවත් සැපයෙන් පිරිහෙන්නේ නැහැ. ඒක නිසා ඔය තනකොළ වගේ තියෙන කම්මැලිකම දැන් මේ සීතලයි රස්නේ මේ තනකොළ ගහන්න දාන්න කියනවා. අපි තනකොළ වලට වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ වගේ හිතේ ඇති වෙන මේ උකටලී ධර්මයන්ට ලොකු ඉඩක් දෙන්න එපා කියන වටිනාකම් දෙන්න එපා කියනවා. හිතේ ඇති වෙන අකුසල් වලට, උකටලීකම් වලට, නීවරණ වලට අපි තත්වයක් ලබා දුන්නොත්, වටිනාකම් ලබා දුන්නොත් ඒ අකුසල් විසින් අපි යට කරලා දානවා. ඒක නිසා රහතන් වහන්සේ පවසනවා මම නම් ඔය හීතන, කුසතන, වැලුක්, සැවෙන්දරා, මුදුතන,
බබුස්තන දුරින්ම දුරු කරනවා. චිත්ත විවේකයමයි පුරුදු කරන්නේ. ඒ කියන්නේ පුංචි පුංචි අකුසල් වලට මම යට වෙන්නේ නැහැ. පුංචි පුංචි අකුසල් වලට යට නොවන කෙනා ලොකු ලොකු අකුසල් වලට යට වෙයිද? කිසිහෙත්ම වෙන්න බෑනේ. ඒක නිසා පුංචි පුංචි මේ මානසික ආවේගවලට කෙලෙස් සහිත ආශාවන්ට යට වෙන්න එපා කියනවා. පුළුවන් තරම් හිතේ නිදහසම දියුණු කරගන්නයි කියලයි මාතංග පුත්ත රහතන් වහන්සේ අපිව දැනුවත් කරන්නේ. කුජ්ජසෝපිත කියන රහතන් වහන්සේ මෙහිම පවසනවා. පාටලීපුත්‍ර නගරයේ ශ්‍රමණයන් වහන්සේලා ගොඩක් වැඩ ඉන්නවා. උන්වහන්සේලාට ලස්සනට බණ කියන්නත් පුළුවන්. ධර්මයේ පිළිබඳව හොඳ බහුශ්‍රృతභාවයකුත් තිබෙනවා. විහාරයේ දොරටුව ළඟ ඉන්න ආයුෂ්මත් කුජ්ජසෝපිතයන් ඒ ශ්‍රමණයන් අතර කෙනෙක්. පාටලීපුත්‍ර නගරයේනේ ඉන්නේ. ශ්‍රමණයන් වහන්සේලා බොහෝ ඉන්නවනේ. උන්වහන්සේලා ලස්සනට බණ කියනවනේ. ධර්මයේ පිළිබඳව හොඳ බහුශ්‍රృతභාවයකුත් තිබෙනවනේ. ඒ ශ්‍රමණයන් අතර ඉන්න කුජ්ජසෝපිත තෙරුන් දොරටුව ළඟට ආවේ හුළඟේ පාවෙලා ආවා වගේ 이르දි බලයෙන්. දැක්කද මේ හිතක් දියුණු කළාට පස්සේ ඇතිවෙන පරිවර්තනය. උන්වහන්සේ දොරටුව ළඟට ආවගෙන 이르දි බලයෙන්. කෙලෙස් නැසීම කියන්නේ යහපත් යුද්ධයක්. එහෙනම් කෙලෙස් නැසීම කියන්නේ මොකද්ද? යුද්ධයක්. ගුණධර්ම රකින්නවා කියලා කියන යහපත් යාගයක්. ඒ කෙලෙස් යුද්ධයේ දිනාගෙන මේ උතුම් ජීවිතයත් පුරුදු පුහුණු කරගෙන මේ ජීවිතයේදීම අමා නිවන් සැප විඳින්න කියලා කුජ්ජසෝපිත රහතන් වහන්සේ අපිව දැනුවත් කරනවා. වාරණ කියන රහතන් වහන්සේ මෙහෙම පවසනවා. මේ ලෝකයේ මිනිසුන් අතර යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඔහු මෙලොව පරලොව කියන දෙකෙන්ම පිරිහිලා යනවා. නමුත් යම් කෙනෙක් මෛත්‍රී සිතකින් යුක්තව හැම සතුන් කෙරෙහිම සානුකම්පිත වෙනවා නම් අන්න ඒ තැනැත්තා එනිසාම ගොඩක් පින් කරගන්නවා. සුභාෂිත වූ මේ සද්ධර්මය තමයි ඉගෙන ගත යුත්තේ. උතුම් ශ්‍රමණයන් වහන්සේලාවයි ඇසුරු කළ යුත්තේ. හුදකලාවේමයි ඔහු වාසය කරන්නේ. චිත්ත සංසිඳීම පිණිසමයි හික්මෙන්නේ. හරි ලස්සන විස්තරයක්. මේ ලෝකයේ මිනිසුන් අතර යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඒ කෙනා මෙලොවත් පරලොවත් දෙකේම පිරිහිලා යනවා කියනවා. දැක්කද? ඒක නිසා මේ කුරා කුහුඹුවෙක්වත් නසන්න එපා, වනසන්න එපා. නමුත් යම් කෙනෙක් ඊ타මත්ම හොඳින් මෙත්සිත පුරුදු පුහුණු කරගෙන ඉන්නවනම් සියලු සත්වයන් කෙරෙහි සානුකම්පිතව ඉන්නවනම් අන්න ඒ පුද්ගලයාට ගොඩක් පිං රැස් වෙනවා. මෙත්සිත කියලා කියන්නේ මේ පිනේ අග්‍රම තලයේනේ. තේනවද? දැන් උදේ කාලේ බත් කල්දේරම් 100ක් දන් දෙනවා. දවල් කාලේ බත් කල්දේරම් 100ක් දන් දෙනවා. රෑ කාලෙත් බත් කල්දේරම් 100ක් දන් දෙනවා. ඒතර දිනකට බත් කල්දේරම් 300ක් දන් දුන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙක් ඉන්නවා මලක සුවඳ එමින තරම් සුළු කාල වේලාවක් මෛත්‍රී භාවනාව කරනවා. බත් කල්දේරම් 300 දන් දීපු එක නෙමෙයි කියනවා පින වැඩි. මලක සුවඳ එමින තරම් සුළු කාල වේලාවක් මෛත්‍රී භාවනාව කරපු එකයි කියනවා. බලන්නකොනේ. ඒක නිසා අපි මේ ධර්මයෙන් දැනුවත් වෙන්නට ඕන. ධර්මයෙන් දැනුවත් වෙලා පුළුවන් තරම් ඔබ තුල තියෙන පංච දුෂ්චරිත ගති ප්‍රාණඝාතය අතහරින්න, සොරකම අතහරින්න, කාමමිත්‍යාචාරය අතහරින්න, බොරුව අතහරින්න, මත්පැනට මත්ද්‍රව්‍ය වලට ලෝලී වීම අතහරින්න. ඒවා අතහැරලා දුරින්ම දුරු කරලා දාන්න. ඊට පස්සේ මෛත්‍රිය ඇති කරගන්න. කාරුණික වෙන්න. වචනයකින්වත් කාගේවත් හිත තලන්න එපා, රිද්දන්න එපා. අනුන් පද කියන්නත් එපා. තේනවද? ඒ වගේම කාගේවත් දියුණුවකට, කාගේවත් දෙයකට, කාගේවත් ලස්සනකට, හැකියාවකට ඉරිසියා කරන්නත් එපා. ඉරිසියාව කියන එක අපිට අවශ්‍යම නැති දෙයක්. ඒ වගේම අපි මේ ජීවත් වෙන සමාජයේ විවිධ මිනිස්සුන්ගේ අඩුපාඩුකම් අපිට දක්නට ලැබෙද්දී ඒව ගැන විවේචනාත්මකව තරහ ඇති කරගන්න නැතිව ඒව මධ්‍යස්තව දැකලා තමන්ගේ හිතේ අවුල් හදාගන්න නැති කෙනෙක් බවට පත් වෙන්න කියලා අපි ඔබව දැනුවත් කරනවා, ඔබට යෝජනා කරනවා. ඒක නිසා අද දවසේදී ඔබව දැනුවත් කළේ රහතන් වහන්සේලාගේ අදහස් කොයි වගේද යන්න කියලා දීම පිණිසයි. මෙතෙක් වේලා සද්ධර්මයේ ශ්‍රවණය කොට රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මය ඔබ හැම දිනාටමත් උතුම් බුදු සරණ, ධම් සරණ, සංඝ සරණ ලබාගෙන
උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබා ගැනීම පිණිසම මෙම උත්තම ධර්ම ශ්‍රවණමේ කුසලය මහෝපකාරී වෙත්වා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. ඔබ මෙසේ ශ්‍රවණය කරන්නට යෙදුනේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ තවත් ධර්මානුශාසනාවක්. අද දවසේදී ඔබට බොහෝ ධර්ම කාරණා ඉගෙන ගන්නට ලැබුණා. මෙතෙක් වේලා ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කොට රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයන් ඔබ හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම පවතිවා. පින් කැමති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාද මේ පින් අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ගරුතර පූජනීය වන්දනීය සමස්ත මහා සංඝ රත්නයටත් ගයන් දුෂ්‍යන්ත මහත්මයාටත් ලක්ඛණ්ඩ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් පොදුවේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් මෙම උත්තම කුසලය සිත නිවා ගන්නටම නිවි සැනසෙන්නටම පාරමිතාවක්ම වෙත්වා. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. ඔබ සිළු දෙනාටම තෙරුවන් සරණයි. අද දින මෙම සුමధుර ධර්මදේශනාව සඳහා ඉතාමත් ගෞරවයෙන් මෙම ධර්ම මණ්ඩපයට වැඩම කරවා ගන්නට යෙදුනේ පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.